මේ උතුම් වූ ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සුනේත්‍රා දසනායක දියණිය සහ සරත් දසනායක පුතණුවන් විසින් මෙම උතුම් වූ ධර්ම දේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් හත්ගම්පොළ අරනායක පරගහමුල හේන නිවසේ විසූ ඩී.ආර්. ජයතිලක පියාණන් පරලෝ සැපත් වී 8 වන වර්ෂ පූර්ණයේ යෙදෙන අතර එතුමාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. ඩී.ආර්. ජයතිලක පියාණන්ගේ දෙමාපියන් වූ ඩී.ආර්. කිරිබණ්ඩා පියාණන්ට එම්.ආර්. පොඩි මහත්තයා මෑණියන්ට සහ පරලෝ සැපත් වූ ඒ.එම්. ටිකිරි බණ්ඩා මහතාට ඩී.ආර්. රන්මැණිකේ මහත්මියට සහ පරලෝ සැපත් වූ ඒ.එම්. පොඩිමැණිකේ ලොකු අම්මාට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ ඩී.ආර්. ජනක සහෝදරයාට මියගිය සහලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී දුක්ඛිත ස්ථානයක සිටිනම් එයින් අත්මිදී සැපවත් වේවා. මේ උතුම් කුසලය නිර්වාණය පිණිසම හේතු වේවා. සුජීවත්ව සිටින මෑණියන් වන ඒ.එම්. ඩිංගිරි මහත්තයාට රෝගී තත්වයෙන් පසුවන ඩී.ආර්. සුමිත් දසනායක සහෝදරයාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් කුසලය හේතු වේවා. මේ උතුම් කුසලය සඳහා දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට හා ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට මේ උතුම් කුසලය නිර්වාණය පිණිසම හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස විතක්ඛා විදූපිතා අජත්තං සුවිකප්පිතා විශේෂා සෝබිකු ජහති යෝර පාරං උරගෝ චින්නමිව තචං පුරාණං තී. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා අවධානය යොමු කොට සිටිනා වූ සදහැවර පින්වතුනි, නිවනට පුණ්‍යස්ස වෙන ආකාරයේ ධර්මානුශාසනාවක් කරන්න කියලයි ආරාධිත බෞතුන් අපට ආරාධනය කරලා තිබෙන්නේ. මිනිස් චිත්තසංතානයන් තුළ වෙමින් පවතින දෙය බුදුවරයෙක් ලෝට පහළ වෙනතුරු සහ මිනිස් සමාජය තුළ ඔවුන්ට හොයාගන්න බැහැ. ඔවුන්ට කියන්න තිවෙන්නේ ගහෙන් ගෙඩියනවා වගේ දුක් කරදර එනවා මොනවා වුණත් දන්නේ නැහැ කියන්න. මේ බුදුවරයාගේ කාර්යභාරය මේ කරදර සම්බන්ධයෙන් එක ඵලයක් වශයෙන් දැකලා මේකට හේතුව හොයන එක. ස්වකීය ජීවිතය තුළ කරන පරිශ්‍රණයකින් ලබා ගන්න ප්‍රතිඵලයක්. සත්තයි අද්දුටුවයි. අනතුරු එය උන්වහන්සේලාට පමණක් උරුම දෙයක් වශයෙන් උන්වහන්සේලා දකින්නේ නැහැ. උන්වහන්සේත් උත්තරීතර මිනිසෙක්, ඉන් පසු ඇතිවන්නේත් මිනිස් වර්ගයා. මිනිස් වර්ගයා හැමෝම කිසියම් යහපතක් දකින්නට උන්වහන්සේලා කැමතියි. ඒ නිසා තමයි අර මිනිසාගේ අන්ත දුක්ඛිත භාවයෙන් මුදවන්ට පවෙන් වැළකීම හොඳයි කියන ප්‍රාථමික ඉගැන්වීමක් පවතින්නේ. නමුත් ද්විතීක ඉගැන්වීම කියලා කියන්නේ දුක සහ හේතු පෙන්නලා නැතිව තැන සහ මාර්ගය ගන්න එක උගන්වන එක. ජීවිතයක් ලද මිනිසාට ජීවිතය තුළ උත්තරීතර නිදහසක් ලබා දෙන එක තමයි බුදුවරුන්ගේ මඟ පෙන්වීම. ඒ සඳහා යමක් කමක් තේරුම් ගත හැකි විශේෂ
අවබෝධයක් තියෙන්න වෙනවා. තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න වෙනවා. ඒක බොහෝ කල සසර සැරීමෙන් තුලින් සහ ඒ පැත්ත පිළිබඳ ගවේෂණයෙන් ඒ වගේම පින් මහිමකුත් තියෙන්න ඕන. යහපත් පැත්ත පිළිබඳ ලැබෙන දෙයක්. ඒක එදත් යම් පිරිසක් හිටියා අදත් ඉන්නවා ඉදිරියටත් එනවා. මොකද සත්ව විශ්ය අචින්තයයි මිය ගියයි කොහොමද කියන්න බෑ. එහෙම එබඳු බුද්ධිවතුන්ගෙන් ශූන්‍ය ජීවිත කාලයක් කියලා එකක් එහෙම නැහැ. සිරසියක් පදපරම පුද්ගලයෝ ඉන්නවා කියලා කාලයක් නැහැ. නමුත් මේ මිනිසාට මග මතුවෙන්න ඕන. මග සම්බන්ධයෙන් තිබෙන්නේ විරටෝ විරෝචනෝ පටිච්චන්නෝ හෙවත් විවෘත වුණත් බවරනවා නැත්තන් නැහැ කියන එක. බුදුන් කාලේ මතුවී ඉන්පසු ඊළඟ බුදුවරයා ආයනතුරු මතු නොවෙන්ට යට වෙනවා කියන එක නෙවෙයි බුද්ධෝත්පාදය කියන්නේ. ග්‍රන්ථයකින් හෝ ගුරුවරයෙකුගෙන් හෝ ආචාර්ය පරපුරකින් හෝ ගණ්ඩ නැතිව අතුරුදහන් වුණොත් අර පිනේ පවේ දෙකේ යෙදීම් එවි පිනෙන් ජීවිතය ලෞකික සුවපත් කරගන්න ඇරුණාම ඉතුරු කොටස මතුවෙන්නේ නැහැ. මා දකිනවා ඔය සරියුත් මොගලන් ආර්ය පරපුර මේ මතුවන දේ නොනැසී පවතින්නට දරුවෝ දූරදර්ශී උත්සාහයක් තමයි. බානක පරම්පරා මගින් කටපාඩමින් පවත්වාගෙනීම, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් අදාළ අවබෝධය දරුවන් ශිෂ්‍ය පිරිසට ලබා දීම. එය අතිනත ගෙන යාමේ ප්‍රතිඵලයක් තමයි ග්‍රන්ථාරූඪ කිරීම සහ අද දක්වා සුරක්ෂිත බව. එය පූජනීය ග්‍රන්ථයක් වශයෙන් සලකා ලෝක ප්‍රජාවගේ පූජනීයත්වයට භාජනය කිරීම පමණක් නෙවෙයි බලාපොරොත්තු වෙන්න ඕන. එහිත් අදහන් පෙළදහමක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ පොතේ නෙමෙයි අපි ළඟ. අප ඒක උකහාගෙන තේරුම් ගත්තොත් අන්න අපට අර බුදුර හෙලි කරන්න හදපු කාරණාව අපි තුලින් දකින්න හම්බ වෙනවා. එවිට අපේ අනුගමනීය ප්‍රතිපදාව වැරදි බව. අපි කොතරම් හරි කොතරම් හොඳ කොතරම් උගත් කොතරම්වත් බුද්ධිමත් කිව්වත් පෘථග්ජන නම් අපේ අනුගමනීය ප්‍රතිපදාව වැරදි බව තේරෙනවා. ඒ වැරදි ප්‍රතිපදාව මිනිසාට දුක් ගෙනත් දෙන බව බුදුන්වහන්සේ වදාහරනවා. දැන් එහෙනම් ආපහු යන්න කාලය. දැන් වැරදි හදාගන්න කාලය. අපිත් ඔය ළමා කාලේ ඉංග්‍රීසි පාඩම් එහෙම කරනවා ලියවහම වැරදි. ඉතින් වැරදි සෑදීම කියලා අපට එක වචන 3-4 සැරයක් ලියලා අර අකුරු හුරු කරනවා. ඒ වගේ මේ බුදු සමයෙන් මිනිසාට දෙන්න උත්සාහ කරන්නේ ගත කරන ජීවිතය තුළම තවදුරටත් වැරද්දේ අතරමං වී මංගුලා වී අගාධයට යම වෙනුවට ජීවිතය ගෙන යන ගමන් උණවැරදෙන් මිදෙන්න සහ යලි වරදක් සිදු නොවෙන්න. මේ වරද කියන වචනේ මම පාවිච්චි කරන්නේ වර්තමාන සමාජයේ තියෙන අර්ථයෙන් නෙමෙයි. සිත කෙලෙසීම, දුකටපත් වීමට හේතු චිත්තාභ්‍යන්තරේ ඒක රාශ වීම කියන අර්ථයෙන්. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී මේ මෑත ධර්මදේශනා තුළ කිසියම් කොයි පැත්තෙන් කතා කළත් කිසියම් එක මාතෘකාවක් මතුකට පෙන්වන්නට මා උත්සාහයක යෙදෙනවා. ඒක මගේ පෞද්ගලික වැඩක් නෙවෙයි. ඒක මේ ත්‍රිපිටකය තුල හැම තැනකින්ම උකහා ගන්න තිබෙන දෙයක්. එතකොට ඒ කරුණ මේ තැන්වල තියෙනවායි කියලා පෙන්වනකොට එනම් බුදුවරු ඒකමයි දේශනා කරලා තියෙන්නේ කියන එක පිළිබඳව තේරෙනවානේ. ඒ කුද්දකනිකායේ සුත්ත නිපාත කියන එකේ ගාථා ගොඩාක් තියෙන්නේ. සගාථා වග්ගය කියලා තියෙන ඔක්කොම ගාථා වලින් තියෙන්නේ. නමුත් ඒ ගාථා එකක 40ක් 60ක් තියෙනවා නම් 40ෙම 60ම ඕන නැහැ. ඒ සමහර දැන් අපි මම සාමාන්‍යයෙන් කතා කරන වග්ග වර්ගයක් තියෙනවා. උරග වග්ගය, කග්ගවිසාන වග්ගය කියලා. කග්ගවිසාන වග්ගය තියෙන්නේ කඟේනාගේ චරිතය උපමාකට දෙසූ දහම් පෙළ. තව එකක් තියෙනවා. උරග වග්ගය.
හරි ලස්සන උදාහරණයක්. ඒකයි මම කියන්නේ බුදුවරු ලෝකේ තියෙන ඕනෑම දෙයක් දැසින් දැකලා ඒ මිනිස් චිත්තසංතානයේ පවතිනා වූ වැරදි ක්‍රියාවකට සහ නිවැරදි ක්‍රියාවකට ගලපනවා. මමත් දැකලා තියෙනවා. ගැරන්ඩියා නායවැනි සත්තු බඩගාන යන රුවර්ග කියලා කියනවා. ඔවුන් කාලයකදී ගස් අස්සෙන් රිංගා ගොස් ඔහුගේ පැරණි හැම එතන තියලා යනවා. අපි ගැන හැවාරිනවා කියලා. බුදුන් වහන්සේගේ කාලෙත් උරගෙන් ඉඳලා තියෙන භාෂාව උන් හැවුන ඇරලා තියෙන බවත් හැවෑරීම බණ කියන්ට යොදාගත් බවත් තමයි උරග වර්ගය කියන්නේ. උරගෝ චින්න මිව තචං පුරාණං උරගයා තමන්ගේ පරාපුර්බාන හැව අරින්නාසේ. ඒක වැඩක් නෑනේ. අර අලුත් එකක් හම්බ වෙලා තියෙනවා මේක කරදරයක්. දැන් ඒක ගස්සෙන් රිංගලා ගලවලා දාලා යනවා. අන්න අපට ඒ අනවශ්‍ය කොටසක් උරගයා බැහැර කළාසේ ඔබේ ජීවිතය තුළ ඔබට වද දෙන්නා වූ ඔබේ කරදරකාරයෙක් ඔබ තුළ ඉන්නා වූ එයා බැහැර කරන්න ඕන. බැහැර කරන්න නම් එයා කවුද? මිතුරෙක්ද හතුරෙක්ද? කොයි වෙලාවටද එයා අපි ළඟට එන්නේ? කොහොම කරලාද බැහැර කරන්න කියන මේ ශිල්පය ඉගෙන ගන්න වෙනවා. ඒක ඇතැම් වෙලාවකට පෙන්වන්නේ සටනකට සම්බන්ධ වී සටනේ හතුරන් ඝාතනයකට. තව වෙලාවකට පෙන්වන්නේ ගඟකට සම්බන්ධ ගඟෙන් මූදට වැටෙන්නේ නැතුව එතර කරන උත්සාහයකට. ඒකයි මම ඔය කියන්නේ බුදුරන්ට ලෝකේ තියෙන ඔක්කොම දේවල් දැකලා තියෙන්නේ මිනිසා දුකට පැත්තෙන හැටි සහ ගැලවෙන හැටි කියලා දෙන්න. එතකොට ඒ කිසිම කතාවක් රාජ කතාවක් චෝර කතාවක් වෙන්නේ නැහැ. හැම එකේම ඇතුළත සිදුවෙන සිද්ධිය කියන්න බැරි නිසා බාහිර උදාහරණයකින් පෙන්වන එක. එසේනම් බුදුරජාණන් වහන්සේ රාජකථා චෝර කතා ගාම කතා කිව්වා වූ දෙතිස් කතා කරුවෙක් නොවන බව පෙන්වන්නට නම් නැත්නම් පිළිගන්නට නම් මෑතදී ලියන ලද ග්‍රන්ථ නම් සාහිත්‍ය කිව්වත් කමක් නැහැ. නමුත් නවලෝකෝත්තර සද්ධර්මයේ නැත්නම් අපි කතා කරන ඒ කාලේ තිබෙනා වූ ඔය ජාතක කතා නැත්නම් චරිත කතා කියලා කතා කරන ඒවත් නිකම්ම කතාවක් බවට පත් කරගත්තොත් දෙතිස් කතා වෙනවා. එතකොට බුදුවරයාට මතිකමක්. බුදුවරයා කරන දේ කියන දේ කෙනෙක් වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළේ ධම්මේවා කතා අරියවා තුන්නිභාවේන. යම් බුද්ධ වචනයක් මේ බඳු බාහිරයට ගලපා දේශනා කරන ලද උපමා සහිත එකක් බව පළමුව විශ්වාස කරන්න. ඊට පස්සේ ඔබට ඒක හොයන්න හිතේ. නමුත් මෑත යුගයේදී ඒ බඳු දේවල් කතා රසාරය සඳහා චිත්‍රපටයක් බලනවා වගේ නාට්‍ය රසයක් විඳිනවා වගේ අතීත සිදුවුණු දෙයක් විඳින්න අදාළ විදිහට කතා බවට පත් කිරීම ඒවැ දහම්සාරය හොයාගන්නට බාධාවක් වෙනවා කියලායි මට කල්පනා වෙන්නේ. බෙබැවින් මේ කතා කරන කාරණය මොකක්ද කියලා හොයන්න වෙනවා. මේකට යස්ස කියන පදයට කවුරුත් නියත වශයෙන් වෙන් කරලා යමෙකුට මමත් යමෙක් ඔබත් යමෙක් ස්ත්‍රියක් හිටියනම් එයත් යමෙක් පුරුෂයෙක් හිටියනම් එයත් යමෙක් භික්ෂුවක් හිටියනම් එයත් යමෙක් භික්ෂුණියක් හිටියනම් එයත් යමෙක්. අන්න එහෙමයි මේක කලාන යන්නේ. නමුත් යම් කිසි පුද්ගලයෙකුට ඔහු සම්බන්ධයෙන් යස්ස විතක්ඛා විදූපිතා ඔන්න වචනය ආවා. යම් කිසි පුද්ගලයෙකුට විතර්ක සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න වෙනවා. මොකටද? ඒවා බැහැර කිරීම සඳහා විදූපිතා. අන්න ඔබ කවුද?
ඔබ ළඟ තියෙන විතර්ක මොනවාද? ඔබ විතර්ක පාලනය කරනවාද? විතර්ක ඔබ පාලනය කරනවාද? සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ආශ්‍රයෙන් දැනගන්න. විතර්ක ඔබ පාලනය කරනවා නම් ඔබට විදුපිතා බෑ. එතකොට අධ්‍යාත්මිකෙහි ශේෂ වෙනවා. මේක පෙන්නන්නේ අජ්ජත්තං සුවිකප්පිතා ශේෂා. අධ්‍යාත්මික විශේෂයෙන් අධ්‍යාත්මිකයෙන් ශේෂ කිරීම නවත්තන ලද්දේද. අධ්‍යාත්මික කියන එකේ තේරුම එතන සිත ඇතුළත කියන එක. අන්න. දැන් මේ සිත ඇතුළට ශේෂවීම කියන කාරණාව ද්‍රව්‍ය වශයෙන් දකින්න බෑ. නමුත් ඔබ තුළින් දකින්න ඔබ එහෙම කරනවාද කියලා හිතාමතා කරන්නේ නැහැ. නමුත් ඔබ අනුගමනය කරන ආකාරයෙන් මේක වෙනවා කියන එක ඔබ තේරුම් ගන්න. ඔබට 6-4 නොතේරෙන ලදරු ළමාවියේදී මා දැක තියෙන සියලු ළමා චරිත ආශ්‍රයෙන් එක කියන්නේ. ජාතිය ආගම කුලය පිළිබඳව. ලාභාලාභ සැපදුක් නින්දාපසන් සම්බන්ධයෙන් විශේෂ ඇලීමක් ගැටීමක් නැහැ. ඒවා සිදු වෙනවා කෝවත් එකයි. ජාතියක් නැහැ. මනුස්ස ජාතිය. ස්ත්‍රී පුරුෂ භාවය වෙනසවත් අඳුරගන්නේ කියලා දීපුවම. අනිත්තා සේරම ඊට පස්සේ අම්මව්පියන්ගෙන් ලැබෙන්නා වූ ඉගැන්වීම් අනුව තමයි හරි වැරදි තේරුම් ගන්න. අනතුරුව ජීවත් වීමේදී ඔබට ලැබෙන්නා වූ ප්‍රතිචාර බාහිර සිදුවීම් නිසා ඔබ දක්වන ප්‍රතිචාර අනුව තමයි ඔබ ඇලීමට කැමති වී ගැටීමට ප්‍රතික්ෂේප වීම තුළින් මේ ඇලීම ගැටීම දෙකේදීම මේ අජ්ජත්ත ශේෂය ඇතුළතට ඉතුරු කිරීම කියන කාරණාව පටන් ගන්නේ. ඇතුළතට ඉතුරු කිරීමේ කාරණා අනතුරු අපිට මතක් වෙනවා කියන අර්ථයෙන් නෙවෙයි ගන්න ඕන. මතක් වෙන්න ඕන බුදුන් වහන්සේටත් මතක් වෙනවානේ. මතක් වීමත් සමග එන්නා වූ හැඟීම් බරවීම, රාගදේශ මොහ සහිත වීම, අන්න ඒක තමන් අධ්‍යාත්මයේ තබා තිබූ ඇතුළත තබා තිබූ ශේෂයක ප්‍රතිඵලයක්. ඒක එක පුද්ගලයාට එක එක ශේස්ත්‍රයේදී අඩු සහ වැඩි වෙනවා. අන්න එහෙම ඔබ තුළ හඳුනාගන්නට යහපත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වදයක් කරදරයක් සමාජයටත් නැහැ, ඔබටත් නැහැ. නමුත් ඒ ජීවිතයේදීම මෙන්න මේ විතක්කා කියන පදයට අයිති අදහස් 3ක් තිබෙනවා. මේවා ඔබේ ඉරියව්ව, ඔබේ කතාව, ඔබේ හැසිරීම සාහසික කරනවා, වෙනස් කරනවා, නපුරු කරනවා, ඔබව දුකට බඳවා තබන්නට පුළුවන් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. බලන්න ඔබ ළඟ තියනවාද කියලා. කුඩා දරුවන්ට කාමයක් තියෙන්න පුළුවනි. නමුත් කාම උපාදානයක්, කාම විතර්කයක් විකෘති කාමයක් දක්වා ඒක යන්නේ නැහැ. විකෘති කාමයක් දක්වා ඒක යන්නේ නැහැ. නමුත් වයසෙන් වැඩෙන්න ඒ චිත්ත අභ්‍යන්තරයේ පිළිබඳ ඇතිවන්නා වූ බලපෑම, එයින් එන්නා වූ බලවත් බව බලවත් වෙනවා. ඔබට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් විදිහ තමයි මේ චිත්තාභ්‍යන්තරයේ ශේෂ වී තිබෙනා වූ දේ ඇවිදින්
අපිව මෙහෙවනවා කයෙන් වචනෙන්. ඒක ව්‍යාපාදයේදී පාවිච්චි කරන්නේ තරහේදී ව්‍යාපාද විතර්කය කියලා. එතකොට අපිව බෙදලා පෙන්නනවා ලස්සනට මේ අපි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනවා කියවට අපිව මෙහෙවන්නේ ඒ තැන්වලදී ව්‍යාපාද විතර්කය. ළමා කාලයේ සිට මහලු කාලය දක්වා ක්‍රමෙන් මේක බලවත් වෙනවා කියන එක තමයි බුදුන් වහන්සේගේ ගැන්වීමේ පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියන්නේ. පිරිහෙනවා කියන්නේ. මේ ක්‍රියාව ඉහවහ යාම තුළ ඉන්නහාට මේක කයට වචනට සීමා වෙන්නේ නැහැ. ඉන්නහාට අවිදරන්න පටන් ගන්නවා. කුඩා දරුවාගේ නම් අතට හුන්නේ පටන් ලොකු එක්කෙනා නම් Taman දන්න සියලුම ශිල්ප දේශපාලන බලය හෝ මන්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර කුටුකන් බලය හෝ අවියාවදේ දීමේ බලය හෝ ඕනෝ ඝාතන තැත තමන්ට එරෙහිව යම් බලවේගයක් නැත්නම් ඒ විනාශ කරන්න කල්පනා කරනවා. ඒ සඳහා හැකි හැමදේම යොදා ගන්නවා. දැන් මෙන්න මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ මේ බලවේග තුන තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ මිනිසාට හිතකර සැප ලබා දෙන්නා වූ බලවේගයක් කියලා. මෙන්න මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා මේ පෙන්වන යස්ස විතක්කා කියන්නේ ඒකයි. බලවත් වීම මිනිසා දුකටපත් වීමයි. ලබාගත් ජීවිතයක තුළ දුප්පතාගේ සිට පොහොසතා දක්වා, උගතාගේ සිට නූගතා දක්වා එහෙම ભેදයකින් තොරව මේ මග යනවා. මේ මග ජීවිතයට අනතුරක්, කරදරයක්, විනාශයක් බව උන් දන්නේ නැහැ. එතකොට ඒක අවශ්‍ය දෙයක්ුත් නෙවෙයි. කැම්බීම් අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, ආස්වාස ප්‍රාස්වාසය අවශ්‍යයි, රැකියාවක් අවශ්‍යයි. අර ඒවා පිළිබඳව තර්ජනයක් නැත්තේ ඒකනේ. ඒවා පිළිබඳව නියාමනයක් පවතින්නේ අර තුන බලවත් වෙන කාරණයක් සඳහා ඒවා යොදා ගන්න එපායි කියන එක. දැන් ජීවත් ජීවනෝපාය සඳහා මේ තුන බලවත් වෙන මාර්ගයකට යන්න එපා. දැන් මෙන්න මේ විතර්කයේ භාවිතා කිරීමෙන් ආධ්‍යාත්මිකයේ ශේෂ වෙන හැටි පොතේ නෙමෙයි ඔබ ළඟ සිදු වෙන්නේ, පොතේ පෙන්වන්නේ පෙළදහම. අන්න බණ අහනවා කියලා ඉගෙන ගන්න ඕනේ ඒක. මගේ අතින් සිදුවෙන ක්‍රියාවක් නිසා මම දුකටපත් වෙනවා කියන එක ඔබේ අවබෝධය වෙන්න වෙනවා. ඒක ජීවිතයට එක වතාවක් හෝ අතීතය හෝ අනාගතය පාලනය කළ හැක්කක් නෙවෙයි. ඒක හැම විටම වර්තමානයේ හා බැඳී පවතිනා වූ වර්තමානයේ ඔබේ ඇස සහ කන සහ නාසය දිව කය උදව් කොටගෙන සිදුවෙන්නා වූ ඔබ කරන ක්‍රියාමාර්ග සමග යන්නා වූ දෙයක්. වෙන වැඩක් එහෙම නෙමෙයි. එතකොට ඒක වැඩි දියුණු කරගන්න බුදුන් වහන්සේගේ අවවාද ඕන නැහැ. ඕන කෙනෙක් කරමින් ඉන්නේ ඒක. ඒ නිසා ඒකට ධර්මය කියන්නේ නැහැ. ඒක තමයි අර බුදුරු ලෝකෙට පහල කරන ඔබ කන බොන අදින්න පළඳන හිංසා නෙමෙයි දුකටපත් වෙන්නේ. ඔබ තුල භාවිතා කරන්නා වූ ත්‍රිවිධ විතර්කය චිත්තාභ්‍යන්තරයේ අනුසේ වශයෙන් බලවත් වෙන නිසා. නිරන්තරයෙන් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අවදි වූ තැන් පටන් නින්දට යනතෝ කටයුතු කරන්න ගත්තොත් ඒ මනුස්සයාට සැනසීමක් ඇත්තෙම නැහැ. අභ්‍යන්තරයේ වේගය බලවත් වෙනවා. ඔහුට ඔහු පාලනය කරගත නොහැකි පරිදි. දැන් සාමාන්‍ය සමාජයේ කෙනෙක් සංසුන්ව ඉන්නවා. නමුත් ඔහුට බීමත්කම නිසා හෝ යම් කාරණයක් නිසා ආවහම තමයි ඔහු වෙනස් වෙලා පාලනය කරගන්න බැරි වෙන්නේ. බීමත්ව හෝ උදේ ඉඳන් රැ වෙනකන් තරහින් ඉන්න කෙනෙක් ගත්තාම ගිනි කබලක් වගේ ඕනෑම මොහොතක ඉන්නේ කොහමද? ඔහුට පාලනය කරගන්න බැරුව දුකින්. ඔබ ඒවා නිරීක්ෂණය කරන්න. සමහරුල සැඟවී තිබී මාස ගණනකට පසු මතුවෙනවා. සමහරුන් තුළ සතියකට වතාවක් මතුවෙනවා. සමහරු දිනපතා මතුවෙනවා. සමහරු නිරන්තරයෙන්ම
දුම්මල වර්මාතකත් කපුවා වගේ කියලා මයන් වෙනවා කියලා වචන එකෙන් කියන්නේ. ඒ වැඩේ කරන්නේ ඔබට පේන්නේ. අන්න අය දෙස බලා ඉඳීමෙන් ඒ පුද්ගලයා හරි නපුරු වෙනස් කියලා කියයි. නමුත් ඒ වැඩේ කරන්නේ ඔහුගේ කය නෙවෙයි. ඔහුගේ වචනේ නෙවෙයි. ඒ කය වචන දෙක මුල් වෙන්නා වූ ඒ මොහොතට හට ගන්නා වූ විතර්කය. ඇස් දෙකට පේන්නේ නෑ නුවණින් දකින්න ඕන කියන්නේ අන්න ඒකයි. මෘතග්ජනයයි කියලා කියන්නේ අස්ස විතක්කා න විදූපිතා. මේ යම් කිසි පුද්ගලයෙක් නැත්නම් තමන්ගේ විතර්කයේ පිළිබඳව බහැර කිරීමක් අවශ්‍යයි කියලා පිළිගන්නේ වැඩිම තමයි කරන්නේ. වැඩිම තුල බාහිරෙන් භාවිතා කිරීම තුල අධ්‍යාත්මිකයේ ශේෂ වෙනවා. ඒක සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියන්නේ පස්සේ ගන්න තියෙනවා. මට වෙලාවක් ආවයිනේ. කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක්. එහෙම කියලා මේ මොහොතෙන් නිමා නොකර අය අවස්ථාවක් යෙදීමේදී උපදින්නට හිතුවෙන ආකාරයෙන් චිත්තාභ්‍යන්තරයේ පේන දෙයක් නොවුනාට හැඟීම් වශයෙන් ශේෂ වීම ශේෂ අවශේෂ. මේක තමයි තවත් තැනක පෙන්වන්නේ බීජයෙන් පැලේ ඇති වෙනවා. වගේ මේ තිබෙන නිසා තමයි ඔබට මේව හටගන්නේ. ඒවා නැති කාලෙක ඒවා හට ළමා කාලේ ඒවා හටගන්නේ නැහැ බරපතල කාරණයක් නෑ. තිබෙන තරමට සමාජයත් සමග වහන දීමේදී මේවා ඔබේ සම්බන්ධතා පවත්වන්නට බාධා. දැන් තේරුම් ගන්න තරුණ වයසේ දෙදෙනෙක් එක්තැන් වෙනවායි කියලා කියන්නේ මේවා තියාගෙන. ඔවුන් දෙදෙනා මුලින් එකතු වෙනකොට ඔවුන් ගැටුමක් නැති වුණාට පස්සේ මේ නොගැලපීම් විසින් මොකද කරන්නේ? මේවා මතු කරන්න හේතු යොදා ගන්නවා. දැන් මානව සම්බන්ධතාවයේ දුරස්ත කරනු ලබන්නේ ඒ අර විතක්කා මතුවීම තුළ. දැන් වපරැසින් බැලීම, සර්වර දැමීම, දොස්පත් තැබීම, පහර දෙන්න හැදීම, පහර දීම, නිවසින් පන්නා ගැනීම, තව එහාට දික්කසා දෙල්ලීම, ඝාතනය කිරීම. පුද්ගලයෝ කරනවා කියලා බලලා නවත්තන්න බෑ. වාරණ නීති දාලා යම් ආකාරයක නවත්තන්න පුළුවනි. විවාහයේ නීතිගත කර දෙන්න වෙයින් දරාගෙන ඉන්න කියන්න පුළුවන්. නැත්නම් එහෙම දාලා යනවා ඇත්තේ හුඟ දිනෙක නොගැලවීම තුළ ඉතා ඉක්මනින්. බැඳිලානේ ඉන්නේ. බැඳුන නිසා නැත්නම් දරුවන්ට අනාගතයක් ආසෙන්සා හැම ඉන්නවා. නමුත් ඔවුනොවුන්ට පෙන්වන්න බෑ. මේ මිනිසා මේ සාමයෙන් සමගින් ආදරෙන් ජීවත් වෙන්නට පොරොන්දු වුණ මිනිසාට මේ අවුල ගෙනත් දුන්නේ කවුද? පුරුෂයා ස්ත්‍රියගේ වැරදි කියයි, ස්ත්‍රිය පුරුෂයාගේ වැරදි කියයි. බුදුන් වහන්සේ පෙන්නනවා ඔබ තුල රෝපණය වුණා වූ, පෝෂණය වූ, බලවත් වුණා වූ මෙන්න මේ තුන් දෙනා. යස්ස විතක්කා. එනම් සතුටින් ඉන්න නම් ඇඳුම මාරු කරලා බෑ. මේ තිදෙනා මනාව හඳුනාගෙන ඔවුන් තිදෙනා ජීවිතෙන් බැහැර කිරීමේ ප්‍රතිපදාවකට එන්න වෙනවා. මම නම් දකින්නේ මහානකම් කරනවා කියලා ඒක. ගෙදර හෝ කැලේ හෝ මේ ඇඳුමේ හෝ ඕන ඇඳුමක. අන්න එහෙමයි අපි මේක පැහැදිලි දකින්නේ. දැන් මේ ත්‍රිද විතර්කයේ භික්ෂුන් වහන්සේ වනාන්තරේ පහන කරගත්තයි කියලා ගෙදර දොරේ ඉන්න විවාහක අයගේ දුරස්ත වීම නතර වෙන්නේ නැහැ නේ. ත්‍රිද විතර්කයේ ප්‍රහාණය කරගත්තයි කියලා භික්ෂුවක් ගමේ දොරේ හොරකම් කරන පුද්ගලයා ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක භාවිත කරලා ගහමරා ගන්න එක නතර වෙන්නේ නැහැ නේ. කවුද කියන්නේ කැලේට විතරක් ගිහින් ඒක හදා ගන්න ඕනේ ඒක පුළුවන් කියලා. ඒක හදන්න ඕන ඒක තියන අය. ඒක හදන්න ඕන එකෙන් වැඩිපුර දුක් විඳින අය. ඒක පිළිබඳ අවබෝධයක් තියෙන්න වෙනවා. ඒක මූලයක් වශයෙන් තිබෙන හැටි, එන හැටි භාවිතා කිරීමෙන් යලිත් අවසන් නොවි යලිත් චිත්තාභ්‍යන්තරයට ගොස් යලිත් එන්න ඔබම හදා ගන්න හැටි. දැන් ඔබ පිළිගන්නවාද මෙන්න මේ තබාපති වෙන දේවල් නැවත එන එක තමයි නැවත ඉපදීම කියලා? ඒක නිසා නේද මේ සමාජයේ පවතිනා වූ සියලු නැවත ඉපදීමේ දුක් ටික තියෙන්නේ?
ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරයේ, කාමරාගයේ, විකෘතිකාමයේ නැවත ඉපදිලා අපරාධ කරනවා. මිනිස්සු ලව්වා. මම නම් නැවත ඉපදීම දුකයි කියන්නේ ඒක තමයි. නැවත උපදින්නේ ඇයි? තියෙන නිසා. ජීවිතෙන් එහා පැත්තටත් තියලා ඉවර නැත්තම් ශේෂය නිසා නැවත උපදිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් නැවත උපදීම නැති කරන්නට උගන්වනවා. නැවත උපදීම නැති කරන්න නම් නැවත උපදින්න තියන්න නැතුව ඉන්න වෙනවා. මම කතා කරන්නේ ඔබේ මව්කුසකින් ඉපදීම එහෙම නෙවෙයි. මේ වචනේ අර්ථය මම ගන්නෙ. අරමුණු ගනුගමනය කිරීමේදී, පරිහරණය කිරීමේදී නැවත උපතක් ලබන ආකාරයෙන් තබන එකට තමයි මේ ශේෂ කියන්නේ. එනම් ශේෂ කොට අවසන් කිරීම පෘථග්ජනයාගේ පමාදවාදී ප්‍රතිපදාවයි. ඔහු මේකට ඇබ්බැහි වෙලා. ඔහුට නොදැනෙන්න මේ වැඩේ සිද්ධ වෙනවා. දැන් ඒක සම්බන්ධයෙන් තියෙනවා අජ්ජත්තිකා කියලා. අජ්ජත්තං. ඔර කියන්නේ ඇතුළ හොඳ නෑ කියලා සමාන්නේ. ඒ තීරණයත් බලපුවම හරි. පුද්ගලයා බොහොම හොඳින් පේන්න හිටියට ඇතුළතින් වල කපන සුළුයි, ඊර්ෂ්‍යා කරන සුළුයි, පරිගන්න සුළුයි, නැත්නම් අවස්ථාවක් ලැබුණොත් වැටෙන්නම ගහන. ඒක තමයි ඇතුළ හොඳ නෑ කියන්නේ. ඇතුළ හොඳ නෑ කියන එකේ තේරුම එහෙනම් ශේෂයේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, ව්‍යාපාද විහිංසා විතර්කයේ බලවත්ව තිබෙනවා සහ ආපුහම අනුකම්පා විරහිතව භාවිතා කරනවා. දැන් බලන්න මිනිසා පිළිබඳ විග්‍රහයේදී උන්වහන්සේ මිනිසා තිරිසන් වෙන හැටි පෙන්වන්නේ ඔහුගේ මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම තුළ. දැන් ජීවිත අවසානයේ දක්වා බලවත් වෙන්න දුන්නොත් හදන්න වෙලාවක් නැහැ නේද? දැන් අර ශේෂවල ඵලයක් තියෙන්න පුළුවන් නේද? ඒ ශේෂවල ඵලය නේද අපි පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කියලා කියන්නේ. දැන් ශේෂ වෙන්න තියෙන එක ශේෂ වෙන්න නොදී ඉවර කරන්න ඕනනේ. දැන් ඇහැට කනට යමක් ගැටෙනකොට ඒ චිත්ත අභ්‍යන්තරයේ තියෙන දේ එනවා. මට මාරය එනවා, මට යකා එනවා, මට මරාන මැරෙන්න හිතෙනවා. ඒකේ ඇත්ත සිද්ධිය තමයි ඔබ මේ මොහොතේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ හිරකරුවෙක්. ප්‍රාණාපකරුවෙක්. ඔබලවා මේ තුන් දෙනා වැඩ ගන්නවා. ඔවුන් තුන් දෙනා මාරයාගේ නියෝජිතයෝ. ඔවුන් මෙහෙවන්නේ මාරයා විසින්. දැන් මේ ලෝකේ සන්තෝෂෙන් ජීවත් වෙන්න නම් මේ තුන් දෙනා ඉඳලා බෑ නේද? බලවත් වෙන්න අවුල් හදනවා. බලවත් වෙන්න සහෝදරයෝ ભેද බින්න වෙනවා. බිරිඳ සහ සැමියා ඈත් වෙනවා. අසල්වාසීන් ඈත් වෙනවා. ඔක්කොම බිඳ වැටෙනවා. සම්බන්ධතාව පෙන්වන්න බැරි වෙනවා. සුහද මිත්‍රතාවයේ සුහද බව බුදුන් වහන්සේ වදාළ කිරිහා පැණිසේ ඉන්න පුළුවන්කම නැතුව යනවා. එනිසා විවාහය විවාහය සුන්දරත්වයේ ඈත්වීමකින් තොරව තියාගන්න. සහෝදරත්වයේ ලෙන්ගතුකම ජීවිතාවසානයේ දක්වා තියාගන්න. මේ හැම දේවල්ම නොබැඳී බිඳ වැටෙන්නේ නැතුව තියාගන්නට පුද්ගලයෝ මරලා හරියන්නේ නැහැ. තම තමන් පෞද්ගලිකව තමන් තුළ තිබෙනා වූ මේ දුෂ්ට හැඟීම් තුට බැහැර කරන්න වෙනවා. බුදුසමේ පැවරුම මේක කියලා ඔබ පිළිගන්නවද? පවරනවානේ ගුරුවරු දරුවන්ට පවරනවා ගෙදර වැඩක් කරන් එන්න. අන්න මෙහෙම පැවරුමක් තිබෙන බව කතාසාරය අහලා ගෙදර යන අය සාදු කියලා ගෙදර යන අය බණ අහලා දන්නේ නැහැ. තමන්ට තේරුම් ගත්තයන් පස්සේ පැවරුමක් තිබෙනවා. මේ දුෂ්චරිත ලක්ෂණ ටික සිතට උපදින වෙලාවක් බලා ඒ දැකගෙන සිහියෙන් නැවත වතාවක් එන්න පුළුවන් ආකාරයේ චිත්තාභ්‍යන්තරයේ ශේෂ වෙන එක වෙනුවට ශේෂ වෙන්න නොදී අවසන් කරන එක. දැන් මේ ගාතාවට එන්න පුළුවන්. මම මේ මෙතර වෙලා කිව්වේ මේ ගාතාවට අදාළ මූලික කාරණා ටික. අන්න දැන් මෙතනින් ගත්තේ නැති වුණාට යද්දී එද්දී නිදද්දී සිටිද්දී භික්ෂුත්වයේදී භික්ෂුණීත්වයේදී උපාසක භාවයේදී උපාසිකා භාවයේදී අදාළ ශේෂ සම කටයුතු කිරීමේදී මේ චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනා වූ ශේෂයෙන් uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං.
දැන් ආවා. දැන් ඒ තමයි මම කය නෙමේ. දැන් එයා ඔබ මෙහෙවනවා. කාමයන් ඉටු කරගන්න බැරි වෙනකොටත් ව්‍යාපාදේ එනවා. ව්‍යාපාදේ මදි වෙනකොට විහිංසාව එනවා. ආදර කතාවලට සම්බන්ධ ඝාතනයේ තියෙන ඊතර තමයි. ඒ විදිහට ඔබ තුළ රෝපණය කරගත්තා වූ පෝෂණය කරගත්තා වූ ලෝභ දේශ මොහ මූල තුන විසින් මෙහෙවන්නා වූ රූකඩයක් ඔබට නිදහසේ කටයුතු කරන්න දෙන්නේ නැහැ. මොවුන් තුන් දෙනා ඔබ ලබුව වැඩ ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නසනවා කියන වචනයෙන් උගන්වන්නේ ඔබව මරණ එක නෙමෙයි, මිනිසුන් මරණ එකේ මේ තුන් දෙනා අල්ලා ඝාතනය කිරීම. මේ තුන් දෙනාගේ තැන අහිමි කිරීම. උන්ට තැනක් දීලා තියෙන ඔබ හිත ඇතුලේ. එතනින් එන්ඩාරින්න ආපහු යන්න රුඳී ඝාතනය කරන්න. දැන් මේ කියන ධර්මතාවයේදී ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට ආරණ්‍යයේදී පන්සලේදී ආයතනයේදී ගෙදරදී කුස්සියේදී කියලා නැහැනේ. ඒ ඕන තැනකට හරි නේද පහන සංඥාවල උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති. ඕන තැනකට හරි නේද උප්පන්නම් ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භවං ගමේති. ඕන තැනකට හරි නේද උප්පන්න කියන්නේ ඕන තැනක උප්පන්න හටගත් වෙලාවට. ඒ හටගත් දෙය වර්තමානය හරහා අනාගතයට තැබීම සිදු කරන්නේ ප්‍රමාදවාදියා විසින් මේ වැරදි කියලා පිළිගන්නේ නැති බැහැර නොකරන්නා විසින්. ප්‍රතික්‍රියා දක්වන්න යන හැම කෙනෙක්ම එහෙනම් තවදුරටත් ඒක උපදින්න තියෙන හේතු චිත්තාභ්‍යන්තරයේ තබමින් මහා විශාල විනාශයක් අනාගතයට කරගන්නවා. මන්දයත් මේ තබන ලද දේවල් බලවත් වීම තුළ ඊළඟ සැරේට එන්නේ වේගවත්ව. අර සුනාමි රැල්ල පිළිබඳව ජාතකපතේ තියෙන්නේත් ධනිස් මට්ටමට ආවා, ඊළඟට ගෙල මට්ටමට ආවා, ඊට පස්සේ වසීගෙන යන්ට ආවා. මෑතදීකෙත් එහෙම තමයි වුනේ. 3 වතාවක් වෙනකොට ඉහළට. ඒක රටාවක් වෙන්නේ නැති. අන්න වගේ මේ ළමා කාලේ පටන් මේක එන විට සමහර විට අන් අය ලවා උපදෙස් දී සමහර විට නිහඬව හිටීම තුළින් ඉක්මනින් සංසිඳන්න පුළුවන්. නමුත් බලවත් වුණොත් අන්තිම මොහොතට කාටවත් පාලනය කරන්න ඉස්සලා සිද්ධිය වෙලා ඉවරයි. ගඟට පැනලා ඉවරයි, සිවුදී නසාගෙන ඉවරයි, ඝාතනය කරලා ඉවරයි, වස බීලා ඉවරයි. මොනවයි ප්‍රතිඵලයක්ද? ඔබ චිත්තාභ්‍යන්තරය තුළ දේවදත්තෙක් රෝපණය කොට පෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලය. ඔබට එරෙහිව කටයුතු කරන කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය බලවත් කිරීමේ ප්‍රතිඵලය. මේක තියාගෙන ගත කරන ආගමික ජීවිතයක් ඔබට තියෙන්න පුළුවන්. පන්සල ආශ්‍රයෙන් හරි, ආරණ්‍ය ආශ්‍රයෙන් හරි, සුබ සාධන ආශ්‍රයෙන් හරි. ඒවට ඔබට යහපත් විපාක තියෙන්න පුළුවන්. ඒ යහපත් විපාක පවා ඔබට අහිමි කරනවා මේ තුන් දෙනා. කෝටිපති ලක්ෂපති ව්‍යාපාරිකයෝ ඒවා සප සම්පත් විඳින්න සකස් කරන්ති වෙනවා. නමුත් ඔවුන් හිරබත් කන්න ඊට පස්සේ ඒ සම්පත් නැති නිසාද? නෑ, සම්පත් භුක්ති විඳින්න දුන්නේ අර තුන් දෙනා ඔබ දඬුවමකට ලක් කළා. නේද? ලබාගත් සම්පත් භුක්ති විඳින්නටත් ත්‍රිවිධ විතර්කය බාධා කරනවා. උපපීලක, උපඝාතක පීඩා කරනවා. එනිසා බුදුබණ අහන බෞද්ධයෝ තමන් තුළ හතුරන් දෙදෙනෙක් ඉන්නා බව සහ ඔවුන් ජීවිතෙන් බැහැර කිරීම සඳහා බුදුන් වහන්සේ වදාළ අනුශාසනාව පිළි අරගෙන පිළිපැදිය යුතු බව පිළිගන්න. අන්න එතකොට තමයි මේ පියන කාරණේ කරන්න පුළුවන් නම් යමෙක් මේ තුන තේරුම් අරගෙන බැහැර කරන්න පටන් ගන්නවා. එකතු වීමේදී චිත්තාභ්‍යන්තරයේ ශේෂ වීමෙන් චිත්තාභ්‍යන්තරය අපිරිසිදු වෙනවා. බැහැර කිරීමේදී චිත්තාභ්‍යන්තරයට නොතබා චිත්තාභ්‍යන්තරය පිරිසිදු වෙනවා. රාජ්‍යත්තික අශේෂා කියලා කියන්නේ ඒකනේ. ඇතුළත ශේෂ වෙන්නේ නැත්නම්. අද තියාගන්න. මෙන්න මේ කටයුත්ත සඳහා ඔබට
හෙට කියලා දවසක් එන්නේ නැහැ. ඊයේ කියලා දවසක කරන්නත් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේදීම අදාළ ඉරියව්වේදී අදාළ ඉන්ද්‍රියේදී මේ උපන්න එක උපන්නං කියන්නේ හටගත්තට පස්සේ. දැන් මේ පිළිබඳව ඔබට තේවෙනවා නම් මේ කරදරකාරයෝ ටික ඉස්සරහට තිබුවම ආයෙත් හෙට ඇවිදින් වද දෙනවා අනිද්දාත් වැඩ දෙනවා මරණින් එහා පැත්තට ඉල්ලන විදිහට කයත් මාරු කරලා දෙනවායි කියලා. සංසාරේ බය ත්‍රිවිධ විතර්කයේ බලවත් කිරීම තුළ සංසාරේ ගියාම ගොඩ එන්න හිතෙන්නේ නැති. ඒ කියන්නේ ත්‍රිසංගත සත්වයාට ගොඩ එන්න තේරෙන්නේ නැහැ. ඒක ඉන්නව ඇරුණාම. ඊට පස්සේ ඒකේ තිබෙනා වනතුරු වුණවුන් කා ගන්න එක. එතෙන්ට ගිහින් තිබෙන්නේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කරගෙන. ත්‍රිවිධ විතර්කයේ යට කරන්නත් පුළුවන් ඈත් කරන්නත් පුළුවන්. යට කරපු අය ඈත් කරපු අය රූපී අරූපී බමතල වල ගියා. නසපු අය නෙමෙයි. ඔවුන්ට එහෙනම් ප්‍රහාණය වළංගු නැහැ. ඔවුන් වෙනත් ක්‍රමයකින් යට කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ අනුගමනය පිළිගන්නේ නැහැ යට කරලා තියාගන්න එක. තිබෙනවා නම් තියෙන්න ආරන්නත් එපයි කියලා කියනවා. නමුත් එන්න ඇරලා අවසන් කරන්න කියලා කියනවා. එන්න ඇරලා අනාගතයට නොතබා අවසන් කිරීම නැවති ක්‍රියාමාර්ගය ඔබ පාවිච්චි කරන්න වෙනවා. එතකොට එහෙනම් බුදු සමයේ සම්පූර්ණ ආගමික ජීවිතය නැත්නම් භාවනාව යනු ත්‍රිවිධ විතර්ක ප්‍රහාණයම නේද? වෙන මොකෝවත් දැනගන්න ඕන නැහැ කියලා හිතෙන්නේ නැද්ද එතකොට? ඉන්දාර්ථ කුමාරයා ඉපදුනාද? මෙලුම් මල් 7ක් උඩ වැඩියද? ත්‍රිසතෝ ලෝකේ ඉඳලා ආවද? ලංකාවේ ගහක් යට ඉපදුනේ ඉන්දියාවේද? සංගායනා 3-4 කළාද නැද්ද? ඕන දේවල්ද මේ? මොනවාන දැනගත්තත් ඔබට ඔබේ ත්‍රිවිධ විතර්කයේ පිළිබඳ තේරෙනවා නම් ඒක බලවත් වීම ඔබේ ප්‍රමාදයේ බවත්. ඔබ දුකටපත් වන්නේ ඒ නිසා බවත්. ඒ පිළිබඳව පැහැදිලි කිරීම දිව්‍ය ලෝකේ කියලා දෙන්නේ නැහැ, බ්‍රහ්ම ලෝකේ කියලා දෙන්නේ නැහැ, අපාය කියලා දෙන්නේ නැහැ, වෙනත් ආගමක කියලා දෙන්නේ නැහැ, වෙනත් ලෝකික කියලා දෙන්නේ නැහැ. මරණින් එහා පැත්තට ගිහින් ওই ටික උගන්වන්න කෙනෙක් නැතුවම වැඩේ සිදු වෙන හැටි දන්නේ නැත්නම් ගැලවෙන හැටි පාරක් කියලා දෙන්නේ නැහැ. ඔබට තේරෙනවා නම් ඔබට කාලය තියෙනවා නම් අර 3 වයසෙන් 1 වයසකදී මෙන්න බුදුන් වහන්සේ වදාළ ඔබ දුකින් ගලවා ගන්නා වූ ආගමික ජීවිතය. දැන් මේකෙදි මම දකින කරුණක් තියෙනවා. මේ වගකීම් යුතුකම් කියලා දේවල් තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් කිසිම බාධකයක් නැහැ නේ මේවයි. තම තමන්ට පැවරී තිබෙනා වගකීම් ඉටු කිරීම මානසික ක්‍රියාවලියක්, මානසික අවශ්‍යතාවයක්. ඒ කාරණා තුලදීම තමයි ඔබට මේ 3 දෙනාගේ බාධා පැමිණෙන්නේ. දැන් වැඩක් කරන්න ගියම් බාධා එනවා කියලා කියන්නේ. එතකොට බාධා ජය ගන්න අලුතෙන් සැලසුම් දියත් කරන යුද්ධයකට ගියයි කියලා කියනවා. යුද්ධේ හතුරාට එරෙහිව දෙයක්. දැන් තමන් ඉදිරියට යනකොට නොසිතූ ආකාරයෙන් බාධක පනවනවා. ඒකට ඒ මොහොතේ ආපහු විසඳුම් හදන්න ඕනනේ. ඒ වගේ සාන්තදාන්ත සැනසිලිදායක ජීවිතයකට මේ 3 දෙනා බාධා කරනවා ඇවිදින්. අවුල් කරනවා ජීවිතේ. ඒක ඔබට තේරෙනවා. ලෝකේ අනිත් අයත් දන්නවා උග. නමුත් බැහැර කරන හැටි නම් කොහෙවත් නැහැ. එසා පහන සංඥාවලට බුදු සමයේ තියෙන වැදගත්කමක්. පහන සංඥා පොතේ තියෙනවා ඔබ ළඟ භාවිතා වෙන්න ඕන. එතකොට තමයි අර අජ්ජත්තං අසේසං ඇතුළත කොටසට ඉතුරු නොවි අවසන් වීම තුල. අන්න මම තව වචනයක් ගන්නවා සෝබික්ඛු. යම් භික්ෂුවකට නෙමෙයි යම් කිසි පුද්ගලයෙකුට මේක තේරුම් අරන් බැහැර කරන් යනකොට ඔහුට තමයි භික්ඛු කියන්නේ. ඇඳුමට නෙමෙයි. අර කුසල රජතුමාගේ සන්තතේ ඇමතියා රජ ඇඳුම් පිටින් ඉන්නේ එයා සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස භික්ඛු. ඒ වගේ තව බොහෝ තැන් තිබෙනවා. ඒ නිසා ඒ ආධ්‍යාත්මික භික්ෂුත්වය කියන්නේ මේ ශේෂ බැහැර කිරීම. එතකොට බැහැර කිරීමේදී ඔහුට ලැබෙන දෙයක් භික්ෂුත්වය. ඒක පිහිටනවා මට පේන්නේ. අර තමා සරණ කර ගැනීම කියන කාරණාව තුළ බලපුවම කවුරුවත් මොකුත් දෙන්නේ නැහැ මේකේ. ඔය කොතරම් දේවල් දෙනවා කියලා කතා කළත් මහානකම දෙනවා, උපසම්පදාව දෙනවා, තව ಜಾති දෙනවායි කියලා
පිටපැත්තෙන් බැලුවට දෙනවා වගේ වුණාට කවුරුත් දෙන්නේ නැහැ. තමන්ට පිහිටනවා. දැන් ඔය ලෝභ දේශ මොහ පිහිටුවේ කවුරුවත් දීලා තමන් අල්ලාගෙනනේ. කවුරුත් දුන්නද? ඔබට නෑ. බාහිර කාරණා නිසා ඔබ ඒවා අල්ලා ගැනීමෙන් පිහිටුවක් ගත්ත සිත තුළ. ඒකත් ඔබේ වැඩක්. හොඳයි බැහැර කරලා දෙනවද? කවුරුවත් නැහැ. ඔබ කරන්න වෙනවා. එතකොට බැහැර කිරීමෙන් ලැබෙන සාන්ත ස්වභාවය කවුරු හරි දෙනවද? නැහැ. ඔබට පිහිටනවා. මම පෙන්වන්නේ බුදු සමයෙන් පෙන්වන්නා වූ ආගමික නිදහස. කාටවත් බාධක පනවන්න බාහිර කාරණා තුළින් තහනම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම කතා කරනවානේ. කෙනෙකුට ජීවත් වෙනකොට ඉස්සරහින් පේන්නේ අම්මා. එහෙම නැත්නම් තරහකාරයා කියලා කියනවා. ඒ ලෝකේ කතා කරන විදිහනේ. නමුත් මම කියනවා ඒ පුද්ගලයා උදම්ෙන් සිතේ පහළ වෙනකොට තරහකාරයා ඉන්නේ එයාගේ නෙමෙයි තමන්ගේ හිතේ. ඒ කාන්තාවම ඔබට අම්මා වුණාට තව කෙනෙකුට කාන්තාවක් පේන්නේ. අම්මා පේන්නේ නැහැ නේ දරුවන්ට ඇරුණාම. අනේ විදිහට ඒ උදව්වෙන් තමන් සිතේ හදාගත්ත දේ දකිනවා කියන කාරණාවයි තමයි මේ ත්‍රිවිධ විතර්කය ඔබ පාලනය කරනවා කියන එක තේරුම් ගන්න වෙන්නේ. දැන් මේකට එකතු වීම බලවත් කළ බැවින් ඔබේ ජීවිතයේ ප්‍රමාදය බලවත්. දැන් බුදුන් ගිය පාරේ යන්න ඕන නම් බුදුන් වෙත යන්න ඕන නම් බුද්ධං සරණං ගච්ඡාමි වළංගු වෙන්න ඕන නම් පහන සංඥා පටන් ගන්න වෙනවා. පහන සංඥා ක්‍රියාත්මක වෙන්නේ ඉවසීමෙන්ද නොඉවසීමෙන්ද? නාදිවාසේති කියනවා ඉවසන්නේ නැහැ කියන එකට ඉවසීමා කියනවා. ඉවසීම කියන්නේ ඔය යහපත් පැත්තට ඉවසීම කියන එක නේ බාර ගන්නවා කියන එකට ඉවසීම කියන්නේ. එතන ඒක හොඳයි සැපයි සාන්තයි මම මේකෙන් වැඩක් ගන්න ඕනේ කියලා බාර ගන්න එක තමයි අදිවාසනය කියලා කියන්නේ. එයා අවියක් වශයෙන් භාවිතා කරන්නේ නැති එකට තමයි නාදිවාසේති කියන්නේ. ආදිවාසේති කියනට නාදිවාසේති පජහති කියන නප්පජහති කියන තැනට පජහති යොදන්න ඕනේ. ඒ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. දැන් එහිදී මේ එනවා ආවට යට අනාගතයට යන්න පාරක් නැහැ. අර එයා පිළිගන්නේ අපේ සටනේ සහායකෙක් වශයෙන්. ඔහු සටනෙන් බැහැර විය යුතු කෙනෙක්. ඒ නිසා තමයි ඔහුට ප්‍රහාණ කියලා පදයක් තියලා තියෙන්නේ. අන්න මේ එකතු නොවීමෙන් චිතින් බැහැරව යන්නේ ඉදිරියට නොතවා කියන කාරණේ තේරුම් ගන්න ඕන ඔබ. අර හිතට තවා අවසන් වීම තමයි ශේෂ. අජ්ජත්තික ශේෂ. අජ්ජත්තික අශේෂ ප්‍රහාණයේදී. දැන් මෙන්න ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම මෙන්න සෝවාන් සිල් රහත් දක්වා කරන්න ඕන භාවනාව. වෙන මොකක්වත් ඕන නැහැ. පොතේ කර්මස්ථාන කීයක් තියෙනවද? දැනගන්න ඕන නැහැ. මන්දයත් මේ පෙන්වන අධ්‍යාත්මික සංසුන් බව සඳහා උන්වහන්සේ අර්ථ විග්‍රහයක් පෙන්වනවා. ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය. අර සේ කරන්න ඕනනේ. අන සේ වෙනුවට ඔබ වැඩෙන පාරේ යනවා කියන එක නේද මේ බණ දන්නේ නැහැ කියන්නේ. ආගමික නමක්, ආගමික ඇඳුමක්, ආගමික ස්වභාවයක් තිබුණාට මේ වැඩෙන පාරේ යනවා නම් ඔබ ආගම දන්නේ නැහැ. ඔබට බුදු සමයෙන් උගන්වපු අධ්‍යාත්මික ආගමික ජීවිතේ නැහැ. පිටපැත්තෙන් මොනවා හරි සාටෝ පාටෝප දෙයක් තියෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ ආගමික ජීවිතයේම මේ සතුරන් තුන්දෙනා ජීවිතෙන් බැහැර කිරීම සඳහා කාලය කැප කිරීම. වෙනම කාලය කැප කිරීම නෙමෙයි. තම තමන් වැඩ කරන ගමන් උපන් විට බැහැර කිරීම සඳහා අවධානය යොමු කිරීම. බලෙන් උපදවා ගැනීමත් නෙවෙයි වැඩ කරගෙන යාමේදී තිබෙනවා නම් හංගන්න බෑ උපදිනවා. ඒ උප්පන්නන් කියන පදෙන් පෙන්වන්නේ තිබෙනවා නම් ඇති තත්වයක් ප්‍රදර්ශනය වෙනවා. එය බැහැර කිරීමට අවස්ථාවක් කරගන්න කියන එකයි බුදුන්ගේ ඉගැන්වීම. ඒ එකතු වී සතර හදන අවස්ථාවක් කරගන්නවා කියන කෘතග්ජන පුද්ගලයාගේ වැඩක්. එහෙමනම් 60ක් 70ක් 80ක් යනකල් එකතු වුණොත් එහෙම ඊට පස්සේ හදන්න ගොඩාක් තියෙනවා. දැන් ජීවිතය අවදානම් කොයි වෙලාවෙ පරලොයයිද දන්නේ නැහනේ. හදාගන්න කාලයක් නැහැ. අර හදාගත්ත විතර්කේ නිදාණයෙන් පරලොව යන්න වෙනවා. දැන් ජීවිතේ විඳින්න කාලයක් නැහැ. නමුත් මේක තරුණ කාලේ තේරුම් අරන් සංසිඳවා ගත්තොත් දැන් ඉතින් එහාට ජීවිතේ විඳිනව නේද? ලෝකෙ මතුවෙන ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි.
ලෝක ධර්ම ඔබට තර්ජනය කරයි. නමුත් ඔබ ළඟ ඇතුළතින් උපදින්නට බාර ගන්න ප්‍රතික්ෂේප කරන්න බාර ගන්නා නැත්නම් ශේෂ නැත්නම් ඔබට වදින්නේ නැහැ, ඔබට රිදෙන්නේ නැහැ. අත්හදා බලන්නකො මේක නේද නිවීම කියන්නේ කියලා. අනතුරු මැද කරදර මැද සුවසේ ජීවත් වීමේ කලාව. ජලබිය, යුදබිය, ගිනිබිය තව නොයෙකුත් දරිද්‍රතා ප්‍රශ්න ලෝකයේ තිබියදී ඒවා ඇතුළට වදින්නේ නැහැ. දැන් බලන්න සේලෝ යතා එක අනෝ වාතේනන සමීරති ගාතාවරම් බලන්න. හුලං හමන් නැද්ද? හමනවනේ. ගස් අනිත් ගස් වලට වැදිලා පෙරලෙනවා. නමුත් සිදුරු නැති ගල දෙපැත්තෙන් හුලං යනවරම හෙල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අටලෝ දහමට කාරණා ලෝකේ එදත් අදත් ඉරේට සිදු වෙනවා. ඒවත් බාර ගැනීම තුළින් විතර්කය විශ්ෙන්ද ගියාම තමයි අපි ගිනිගත්ත පුද්ගලයෝ බවට පත් වෙන්නේ. අන්න අශේෂ ශේෂ ඇතුලේ නැත්නම් මේ උපදින්න කාරණාවක්. දැන් කොයි දේ ආවත් ඔහු උපේක්ෂා සහගතයි. ලාභයේ අලාභයේ සැපේ දුකේ නිന്ദා ප්‍රශංසාවේදී උපේක්ෂා සහගතයි. බඩගින්න හරි විපාසය හරි මරණීය නැත්නම් දරා ගන්න පුළුවන්. මැරෙන්න ඉස්සලා නම් වතුර බොන්නත් ඕන, ආහාර ගන්නත් ඕන. නමුත් ඒව සම්බන්ධයෙන් ඒ බාධක යම් යම් ගමනකදී ඇති වෙන්නා වූ දැන් අප දන්නවා යොදහමුදා පුහුණු වැනි කාරණාවලදී අපට තියෙන ආහාර නෙමෙයි බාධක ජය ගන්න ආකාරයේ උගන්වනකොට වනාන්තරේ තවත් දේවල් උගන්වනවා. ඒ ජීවිතය රැක ගන්න නිසානේ. අනේ වගේ මේ බාධක නැත්තේ නෑ ජීවිතේට. නමුත් බාධක බාර අරගෙන නොසන්සුන් වෙන්න ගියාම යන්නේ වෙන පැත්තකට. එතකොට අපි දොස් පවරන්නේ බාධකයට බාධක ඇති කරන්නාට. ඒ දොස් පැවරීම අපි ළඟ තියෙන විතර්කයේ ප්‍රතිපලයක්. යම් යම් හේතු නිසා යම් යම් ඵල සිදු වෙයි. ඒකට වැරදිකාරයෝ අපි නෙවෙයි. නමුත් අපට මේවා අපේ ලේනරක් කරගන්න කාරණා බවට පත් කරගන්නේ පෘථග්ජනකා නිසා. දැන් අටලෝ දහමේ කම්පා නොවිය යුතුයි කියන උගන්වනවා ඉස්කෝලපති දහම් පාසල් පොතේ. ඉගන්නවා ලියලත් තියෙනවා කම්පා නොවිය යුතු කියලා රචනත් ලියලා ඇති. හැබැයි අටලෝ දහමට අදාළ කාරණයක් යදුනහම අඬනවා දඩනවා වැල පෙනවා ගහවන්නවා කපා ගන්නවා කොටා ගන්නවා. ඒ මොකද? අර ප්‍රායෝගික යොදා ගන්න ඕන අවස්ථාවට යොදා ගන්න තේරෙන්නේ නැහැ. ඒ අවස්ථා යෙදෙන්නටත් ඕනේ යෙදුනහම අනිත් වෙනත් ආකාරයකින් කටයුතු කරන්න ඕන. අනිත් පුද්ගලයා කටයුතු කරන ආකාරය අසිහියෙන් තේරුම් ගත්ත පුද්ගලයා මම මේක චිත්ත අභ්‍යන්තරයේ ඇතුළු වෙන හැටි පෙන්වලා තිබෙනවා වේද දේශනාවල. අද මම ඒකට කාලය ගන්නෙ නෑ. මොකද ඒක විනාඩියකින් කිව්වට මදි ටිකක් විස්තර කරන්න වෙනවා. අද ඒක වචන නැතුව පාවිච්චි කරනවා. ඒ විදිහට අපි මේ රවුමක් හදා ගන්නවා. අතීතෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තබනවා. ආය අතීතයෙන් තිබු එක ආය ඇවිදින් ආය නිදා ගන්නවා. මේක කඩන්න බෑ වෘත්තයක්. මිනිසා තුළ ඒ වෘත්තය ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක අන්න බුදුන් වහන්සේගේ විශේෂ සොයා ගැනීම මේක අතීතයේ නිසා ආවට ආය තිබ්බේ නැත්නම් එයා එළියට යනවා. එතකොට මේ තියපු ඒවා සේරම ඉවර වෙනකොට තමයි අර අජ්ජත්තික අශේෂ ඇතුළත එහෙම වුණත් මොකද වෙන්නන්නේ? අන්න ඒ තත්වයට පත්වෙන පුද්ගලයාට කියනවා සෝබික්ඛු. ඔහු කාම ලෝකයේ ඇවිදින මග සෝබික්ඛු ජහති ඕරපාරං. ඔහු අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන මග ඒක තමයි ඕරපාර කියලා කියන්නේ. අතහරිනවා. ඔහුට එහෙ ගිහින් ලබන්න දෙයක් නැහැ. මෙහි ලැබිලා තියෙන උත්තරීතර තැනසීම. එතකොට ඔහුට අපායයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න දෙනවා. ඒකයි ඔක්කොම හැවක්. ගැරන්ටි හැව වගේ. අතහරින්න තියෙන දෙයක්. ඒ අතහැරුණේ අර ඒක අතහැරපුවාම. ඒවා තියෙනවා නම් මේ යන්න දේවල් තියෙනවා ලබන්න දේවල්. ඒකයි මම කියන්නේ බුදුන් වහන්සේට ගැරන්ටි හැවත් නිවන් මාර්ග පෙන්වන්න උදාහරණයක්. ගැරන්ටි හැව ඔහු පාවිච්චි කරපු එකක්. නමුත් දැන් ඔහුට වැඩක් නැහැ ඒක. ඒ කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ ඔබේ වාසියට පාවිච්චි කළා ඔබ ඒ කාලේ. නමුත් මේකෙන් වද දෙන්නේ කියලා තේරුණාම දැන් ඒක වැඩක් නැහැ. ඒක අතහරිනකොට ඔබ සංසාරේ අපාගමන දිවි ලෝක වේවත් ඒවා වැඩක් නැහැ ඉන් එහාට. එහෙනම් ඔබටත් තේරුම් ගන්න පුළුවන් කාරණේ තමයි මේ උදාහරණය තුල ජීවිතයට අනවශ්‍ය කොටසක්
අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කරගෙන චිත්තාභ්‍යන්තරයේ තිබෙන ගනිමින් භාවිතා කරනවා. මේ ඔබේ ජීවිතයේ අසහනේ පීඩාව දුක් ගෙනත් දෙන බව ඔබට වැටහෙන්නේ නැහැ. බුදුරු කියා දෙනතුරු. මේ ටික බැහැර කරනකොට ජීවිතේ ඉතුරු වෙනවා. එතකොට ජීවිතේ විඳින්නත් පුළුවන්. ඒ ටික බැහැර කරන එක හරියට ගැරන්ඩියෙක් නායක Tamanගේ පුරාණ හැව බැහැර කරනවා වගේ. ඉතින් මේ ගාථා 40 ගානෙම පෙන්වන්නේ එක පැත්තෙන් අරගෙන හැව බැහැර කරන හැටිමයි. එක ගාථාවක් පාසා තිබෙනවා. එක දිගට කියන්න ගත්තොත් එකම කියවෙන්න නිසා අපි සතියක් මාසයක් කරලා තව එකක් ගන්නවා. මේ ඔබ ගැන නේද කතා කළේ? දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්ද බුදුහාමුදුරන්ට ලෝකෙ තියෙන ඕන දෙයක් පෙවුනහම ඒක චිත්තාභ්‍යන්තරයට ගලපා පරිහාන ධම්ම සහ අපරිහාන ධම්මන් දේශනා කරනවායි කියලා. බණ කියලා අලුත් දෙයක් නැහැ කියලා. උදාහරණාශ්‍රයෙන් ඔබ තේරුම් ගත්තාම ඔබ ප්‍රායෝගික වෙන්න වෙනවා. දැන් මෙන්න මේ ආපහු යන අතහරින පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආර්ය ශ්‍රාවකයෝ නමින් හෝ ඇඳුමින් නෙවෙයි. ඔවුන් තමයි අර සෝභික්ඛු. ඔබටත් මේ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න නම් මේ යස්ස යම් කෙනෙක් ගාත වෙනවා විතක්ඛා විදූපිතා වෙන්න වෙනවා. විතර්ක ටික විනාශ කරලා බැහැරලා දාන්න වෙනවා. අභ්‍යන්තරයට නොතබා සම්පූර්ණයෙන් පිරිසුදු කරගන්න වෙනවා. අර නොතැබීමෙන් තමයි එන්න හේතු බැහැර වෙලා යන්නේ. එතකොට ශේෂ නැහැ අශේෂ. අධ්‍යාත්මික අශේෂයි. දැන් අර ඇතුලේ නරක මනුස්සයර තමයි ඇතුලේ හොඳ නැහැ කියලා. දැන් ඇතුලේ නැතුවම එන්න දෙයක් නැහැ. ඒක යම්කිසි මිනිස්සා සඳහා චිත්තාකර්ෂණයක් වෙන්නත් පුළුවන්. මොකද එහි පුද්ගලයෙක් සම්බන්ධයෙන් අමාරු විදාන විනාශ කරන අදහසක් නැති විට ආකර්ෂණයක් තියෙන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් ගැනීමට ධර්ම ශ්‍රවණය කරන්න. දැක්ම ගැඹුරු කරගන්න. අනතුරුව Taman ගත කරන ජීවිතය තුළම අන් අයට නොදැනෙන්න ඔබට ආගමික පැවිදි ජීවිතය, ඇඳුමේ පැවිදි ජීවිතය නෙමෙයි. මේ ත්‍රිවිධ විතර්ක බැහැර කිරීමේ ආගමික ජීවිතය ආරම්භ වෙනවා. ආරම්භ වුණොත් අවසානය දක්වා යනවා. ඒ සැනසීම උදා කරගන්න ඔබට නුවණැස ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සුනේත්‍රා දසනායක දියණිය සහ සරත් දසනායක පුතුණුවන් විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු අතර හත්ගම්පොළ අරනායක පරගහමුල හේන විසූ ඩී.ආර්. ජයතිලක පියාණන් පරලොසපත් වී අද 8 වර්ෂයක් පූර්ණ යෙදෙන අතර එතුමාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර කර ගැනීමට මංපෙත් පෑදේවා උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියලා දරුවන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඩී.ආර්. ජයතිලක පියාණන්ගේ දෙමාපියන් වූ ඩී.ආර්. කිරිබණ්ඩා පියාණන්, එම්.ආර්. පොඩි මහත්තයා මෑණියන් සහ පරලොසපත් වූ ඊ.එම්.ටි. කිරිබණ්ඩා මහතාට සහ ඩී.ආර්. රන්මැණිකා මහත්මියට සහ පරලොසපත් වූ ඒ.එම්. පොඩිමැණිකේ ලොකු අම්මාට ත්‍රිවිධ හමුදාවේ සේවක කළ ඩී.ආර්. ජනක සහෝදරයාට ත්‍රිවිධ හමුදාවේ සේවක කළ අයට වෙන්න ඇති නැත්නම් ත්‍රිවිධ හමුදාවේම සේවක කළ අද්දන්නේ ජනක සහෝදරයා මියගිය සහලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අවශ්‍ය නම් අනුමෝදන් වී දුක්ඛිත ස්ථානවල තිබේ නම් ඉතින් නම් ඒ ස්ථාන සැපවත් වේවා. එයින් චුත වෙන දවසකදී මිනිසත් බව ලබා මේ කියන්නා වූ කාරණේ වටහා ගන්නට ලැබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ උන්ට නිවන් මඟ හෙළි කර ගන්නට ලැබේවා. සුජීවත සිටින මෑණියන් වන එම් ඩිංගිරි මහත්තයාට රෝගී තත්ත්වෙන් පසුවන ඩී.ආර්. සුමිත් දසනායක සහෝදරයාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් ඔවුන් ලබන්නා වූ චිත්ත සැහැල්ලුව මුල් කොටගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ ඉක්මන් වේවා. මේ භවයේදීම චතුස්සත්‍ය අවබෝධය පිණිස මේ උතුම් කුසලයේ හේතු ආසනා වේවා. මේ උතුම් කුසලයේ සඳහා දායකත්ව දරූ සියලු පින්වතුන්ට හා ගෞරවනීය දේශකයන් වහන්සේට සහ ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ට උතුම් කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. දරුවන් විසින් සතිය මව්පියන් වෙනුවෙන් කරන ලබන්නා උපහාරයක් ප්‍රධාන වශයෙන් ජීවත් වෙලා ඉන්න නිදුක් නිරෝගී සුවසච්චර ජීවනය අනුග්‍රහක බවතුන් සහ ධර්ම ශ්‍රවණය කරන අයට ධර්ම අවබෝධය පරලොස්සපත් ඥාතීන්ට කළගුණ සැලකීම උපහාරයේ උනානුස්මරණය සමග අවශ්‍ය නම් පින් අනුමෝදන් වීම. අදාළ යහපත් කටයුතු සියල්ල සපුරා ගැනීමට අවශ්‍ය සාධකයන් උදා වේවා. ඔබ සිතන පතන යහපත් අදහස් සඵල වේවා යන්න ප්‍රාර්ථනා කරනවා අපිත්. ධර්ම ශ්‍රවණය කළා වූ හැම අනුග්‍රහක බවතුන් නිහාත්ම වශයෙන්ම මේ කියන්නා වූ මේ උදාහරණයෙන් පෙන්වන ලද
ගැරඩිහවක් අරින්නාසේ ඔබෙන් අතහැර යුතු කාරණාව තේරුම් අරගනේ මගගන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං